2022 උදෑසන මුරලී ඕම් ශාන්ති බාබ් දාදා මధుබන් සාරය සුමිහිරි දරුවනේ දිගින් දිගටම ඔබ තුල ශරීරය වෙත ඇති අවධානය අමතක කර දමන්න. ඔබ දැන් නිවහන වෙත යාමට සිටින නිසා අශාරීරිකත්වයට පත්වීමට උත්සාහ දරන්න. ප්‍රශ්නය දේවවාදීන් වන දරුවන් වන ඔබට පමණක් පාවිච්චි කළ හැකි වචන මොනවාද? පිළිතුර පරමාත්ම දෙවියන් අපගේ පියා යන්නයි. දේවවාදී දරුවන් වන ඔබට පමණයි මෙය පැවසිය හැක්කේ. මන්ද ඔබ පමණයි දෙවියන්ගේ හැඳින්වීම ලබා සිටින්නේ. අදේවවාදීන් දෙවියන් කියන්නේ කවුද කියාවත් දන්නේ නැහැ. දේවවාදී දරුවන් පමණයි වෙන කවුරුවත් නොව බාබා පමණයි මගේ යනුවෙන් පවසන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා. දැඩි උත්සාහවන්තයෙක් බවට පත්වීම සඳහා ඔබ තුල ඇතිවිය යුතු තත්ත්වය කුමක්ද? පිළිතුර නොබැදී නිරීක්ෂකයෙකුගේ තත්ත්වයයි. දිගින් දිගටම සෑම කෙනෙකුගේම චරිත කොටස දෙස නොබැදී නිරීක්ෂකයෙක් ලෙස දකිමින් දිගින් දිගටම උත්සාහයේ යෙදෙන්න. ගීතය ඔබගේම වීතිහි ජීවත්ව ඔබගේම වීතිහි මිය යමි. ඕම් ශාන්ති. මෙසේ කිව්වේ කවුද? ඔහුත් සමග මුහුණට මුහුණලා අසුන්ගෙන සිටින මානව ජීව තමයි මෙසේ කිව්වේ. ජීවාත්ම මෙහි අසුන්ගෙන සිටිනවා කියා කියන්න ඔබට බෑ. නැහැ. මනුෂ්‍යයන් තමයි මෙහි අසුන්ගෙන සිටින්නේ. ශරීරයේ මාර්ගයෙන් සීල ක්‍රියාවන්හි යෙදෙන්නේ ජීවාත්මයේ බව පියා විස්තර කොට තිබෙනවා. මෙය හඳුන්වන්නේ ජීවාත්ම අවධානය ලෙසයි. ශරීරය තුල සිටින කෙනා තම උත්තරීතර ලෙස ආදරණීය වූ ජීවාත්මයට මෙසේ කියනවා. මාවන ජීවාත්මය ඔබගේ ගෙල වටා බැඳි මාලයක් වෙමි. එනම් මා මෙම ශරීරයේ අතහැර දමා ඔබ වෙත එමි. ප්‍රියා විස්තර කර තිබෙනවා. මිනිසෙන්ගේ ඒ වගේම බ්‍රහ්මා හා සරස්වති ආදම් හා ඊයු ආදීන්ගේ පාරම්පරික උක්ෂය තිබෙනාseම ඒ අශාරීරික ලෝකයේ පාරම්පරික උක්ෂයක් තිබෙන බව ඔබට දක්නට ලැබෙනවා. සැමටම පළමුවෙන් ඉන්නේ ශිවයි. ජීවාත්ම වන ඔබ මා ගෙලවට බැඳි මාලයක් වන්නේ කෙසේද? මා සිහිපත් කිරීමෙනි. ඔබ කෙතරම් දුරට මා සිහිපත් කරනවාද? ඒ ධර්මයට ඔබට වේශයක් තරහ කිරීමට හැකි වෙනවා. ඔබ මට බොහෝ ආදරය කරනවා. මා වෙත නොපමිණ සිටින්නට ඔබට බෑ. මන්ද ශාරීරිය තුල සිටින ජීවාත්ම ඉන්නේ සතුටින් නොවේ. ඔවුන් තුල තිබෙන්නේ දුක පමණයි. කොහොම නමුත් පරමාත්ම දෙවියන් අශාරීරිකයි. ජීවාත්ම හඳුන්වන්නේ අශාරීරික ලෙසයි. ඒ උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මයේ පමණයි මේ ලෝකයේ මුල, මැද හා අග පිළිබඳව දන්නේ. ඔහු ත්‍රිකාලදර්ශී වේ. තුන් කාලෙම දකිනා තැනැත්තා. මහාචාර්යවරුන් කෙතරම් උසස් වුවත් ඔවුන් වේදාවන් හා ආගමික ග්‍රන්ථ අධ්‍යයනය කර තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔවුන් තුල මෙම ලෝකයේ මුල මැද අග පිළිබඳ ඥානය ඇත්තේ නැහැ. අදේවවාදීන් වීම හේතුවෙන් ඔවුන්ට ත්‍රිකාලදර්ශීන් විය නොහැකි. දරුවන් වන ඔබ දැන් දේවවාදීන් බවට පත්ව සිටිනවා. පරම පියා ඔබට ඔහුගේ හැඳින්වීම ලබා දී තිබෙනවා. මේ නිසා තමයි ඔබට බාබායයි ඇමතීමට අයිතිය ඇත්තේ. දෙවියන් සෑම තැනකම ඉන්නවා කියා මිනිස්සු කියනවා. ඔවුන් එමගින් ලබන්නේ කුමක්ද? කිසිවක් නැහැ. පරම පියා ඥාන සාගරයයි. මම සෑම තැනකම ඉන්නවා කියා ඔහු කියන්නේ නැහැ. ඒ එසේ වූවානම් සෑම කෙනෙක්ම පියා වෙයි. මෙය හඳුන්වන්නේ පිතෘත්වය ලෙසද? සියල්ලන්ම එකම පියාගේ දරුවන්ය. ඔහු ඊශ්වර හා ප්‍රභු ලෙසත් හැඳින්වෙනවා. බ්‍රහ්මා, විෂ්ණු හා ශංකරව නිර්මාණය කරන්නේ ඔහුයි. ත්‍රිමූර්ති බ්‍රහ්මායයි කීම වැරදි. බ්‍රහ්මා, විෂ්ණු හා ශංකරගේ පියාත් ශිවම වේ. ඔහු බ්‍රහ්මාව දරුවෙක් ලෙස හදා ගැනීමට ගෙන තිබෙනවා. ඔබ දන්නවා ඔබ ඒ ශිවා උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මය විසින් බ්‍රහ්මාගේ මුඛේ මාර්ගයෙන් ත්‍රිකාලදර්ශී හා සුවදර්ශන චක්‍රේ කරකවන්නන් බවට පත් කරන බව. කෙනෙක් තමාව හඳුන් ගන්නවා යනු ජීවාත්මය පිළිබඳ ඥානය ලබා ගැනීමයි. සුවාධිකාරීත්වය ලබන්නේ ජීවාත්මයයි. ජීවාත්මය විනාශී වන අතර ශරීරයේ විනාශ වන සුළු වේ.
හොඳ හා නරක සංස්කාර සියල්ල එක් කරගනු ලබන්නේ ජීවාත්මයේ විසිනි. ජීවාත්ම වන ඔබ දැන් තමෝ ප්‍රධාන තත්ත්වයට පත්ව සිටින බව ඔබ දන්නවා. පත්ත ජීවාත්මය හා අපවිත්‍ර ජීවාත්මය කියා කියනවා. එවිට ශරීරයේ නම සඳහන් වන්නේ නැහැ. පුණ්‍යවත් ජීවාත්ම හා ශ්‍රේෂ්ඨ ජීවාත්මය තමයි ප්‍රශංසීයත්වයට ලක්වන්නේ. ජීවාත්මයේ මෙහි අසුන්ගෙන උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මයට සවන් දෙනවා. පරම පියා මෙහි මේ අයුරින් අසුන්ගෙන උගන්වන බව ලෝකේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබ දන්නවා තමා දැන් පියාට අයිති වූ කෙනෙක් බව. අපි පියාගෙන් අපගේ උරුමය හිමි කරගත යුතු වෙමු. අන් අයත් සමග අපට කරන්නට යමක් ඇත්තේ නැහැ. ජීවාත්මය කියනවා වෙන කිසිවෙක් නොව මගේ වන්නේ ශිව බාබා පමණයි. තමාට ඉන්නේ ඒ ගුරුවරයෙක් බව ශිෂ්‍යයන් දන්නවා. ඔබට ඉන්නේ එකම එක පියා හා ගුරුවරයයි. ඔහු තමයි පාරිශුද්ධ කරුව. පියා වන්නේ සෑම ජීවාත්මයකටම පියා හා ගුරුවරයා සමග සම්බන්ධයක් තිබෙනවා. ඔබට බ්‍රාහ්මීන් ගුරුවරයෙක් ඉගෙනුවා වුවත් ඇයි ඉගෙන ගන්නෙත් මගෙන්? පියාගෙන්. පියා කියනවා ඔබ සිහි කළ යුත්තේ බ්‍රාහ්මීන් ගුරුවරයා නොව මාවයි. දරුවන් වන ඔබ දැන් මා ගැන ඔබගේ පරම පියාගෙන දන්නවා. ඔබ මා හඳුනාගෙන තිබෙනවා. ඔබ දැන් දේවවාදීන් බවට පත්ව සිටිනවා. මා ගැන නොදන්නා අය අදේවවාදීන් අනාථයන්. පියාගේ නම ස්වරූපේ ස්ථානය හා කාලය කුමක්ද කිසිම කෙනෙක් මේ දන්නේ නැහැ. ඔහුට නමක් හෝ ස්වරූපයක් නැහැයි කියා ඔවුන් කියනවා. ඔහුට අනිවාර්යයෙන්ම නමක් තිබෙන බවත් ඒ ශිව බාබා බවත් ඔබ දැන් දන්නවා. ඔහු තමාටම කියා කිසිම විටක ශරීරයක් ගන්නෙ නැහැ. මේ නිසා තමයි ඔහුගේ නම කිසිම විටක වෙනස් විය නොහැකි. උපත් 84ක් පුරා ඔබගේ නම හා ස්වරූපේ වෙනස් වන බව ඔබ දන්නවා. ඔහුගේ නම සෑම විටම ශිවයි. ජීවාත්මයේ ස්වරූපය කුමක්ද? උත්තරීතර ජීවාත්මයේ ස්වරූපයත් එයමයි. දෙවියන් යනු සදාකාලික විශාල ආලෝකයක් නොවේ. පරම පියා කියනවා ජීවාත්මය තාරකාවක් වන්නාසේ මමත් තාරකාවකි. කොහොම නමුත් මා තුල ඥානය තිබෙන නිසා තමයි මා ගැන ප්‍රශංසා කෙරෙන්නේ. සත්‍ය සජීවී තනත්තා සතුටින් පිරිත තනත්තා ඥානයේ සාගරය. ඔහු නොමැති බීජවලට කිසිම දෙයක් පවසන්න බෑ. සජීවී බීජය වන්නේද ඔහුයි. ඒ ජීවයක් නොමැති බීජවලට කිසිම දෙයක් පවසන්න බෑ. මේ ගැන දන්නේ මිනිසෙයින් පමණයි. පියාගේ බුද්ධිය තුල සම්පූර්ණ මිනිස් ලෝකෙම තිබෙනාසේ ඒ ඔබගේ බුද්ධිය තුලත් තිබෙනවා. මෙහි සෑහෙන විවිධත්වයක් තිබෙනවා. පුද්ගලයන් දෙදෙනෙකුගේ ලක්ෂණ එකම විය නොහැකි. සෑම කෙනෙක්ටම ඇයට හෝ ඔහුට ආවේනික වූ ලක්ෂණ තිබෙනවා. ප්‍රියා විස්තර කරනවා මේ එවන් වූ විශාල අසීමිත වූ නාටකයකි. මෙහි නොයෙකුත් විවිධාකාරයේ ලක්ෂණ තිබෙනවා. සෑම කෙනෙක්ම උපත 84ක් තුල නම් 84ක් ලබාගත් බව ඔබ දැන් දන්නවා. දැන් ඔබගේ 84 අවසන්ව තිබෙන අතර ඔබගේ වංශයත් අවසන්. දැන් මේ සියල්ල නැවතත් ඒ අයුරින්ම සිදු එනම් ගීතා කතාන්දරේ දැන් ඒ අයුරින්ම නැවතත් සිදු වෙනවා. සියල්ලටම ප්‍රථම පරමාත්ම දෙවියන්ගේ ශ්‍රීමත් මෙහිදී සිහිපත් වනවා. කොහොම නමුත් ඔවුන්ට දෙවියන් අමතකව ගොස් තිබෙනවා. ශිව බාබාගේ උපත සිදු පසු පමණයි ක්‍රිෂ්ණාගේ උපත සිදු විය හැකි. පියාගේ උපත නොමැතිව දරුවන්ගේ උපත පමණක් ලැබිය නොහැකි. ලක්ෂ්මී හා නාරායන ලෝකපාලකයන් වූ බව දරුවන්ට විස්තර කර දී තිබෙනවා. ඔවුන් තම උරුමය ලබාගත්තේ කෙසේද? උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මයනේ. උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මයේ පමණයි ඔබට රාජයෝග උගන්වන්නේ. කවදාද? පියා කියනවා සෑම චක්‍රයකදීම සංගම යුගයේදී මා එනවා. යක්ෂ රාජ්‍ය විනාශ කර දිව්‍යමය රාජ්‍ය ස්ථාපනය කිරීමට නියමිත සංගම යුගයේදී මා එනවා. දේවවාදීන් බවට පත්ව සිටින අය තම උරුමය හිමි කරගන්නවා. අදේවවාදීන්ට උරුමයක් ලබාගත නොහැකි. පරම පියා පැමිණ සිටින අතර ඔහු සෑම කෙනෙකුම දුකින් මුදවා ගන්නවා. දැන් ඔබ සතුරු දේශයට ගිය පසු අනෙක් සෑම කෙනෙක්ම තම කර්ම ගෙවා දමා නිවහන වෙත යනු ඇත. ඒ අශාරීරික වූ පියා සෑම ජීවාත්මයක නිවස වෙත ගෙන යාම සඳහා පැමිණ සිටී. ඔබව නැවතත් එහි ගෙන යන ඒකායන තැනැත්තා ශ්‍රේෂ්ඨතම මරණය සියලු මරණයන්ගේ මරණය ලෙස හඳුන්වනවා. සියලු මරණයන්ගේ මරණය ශ්‍රේෂ්ඨතම මරණය වෙනුවෙන් කෝවිලක් තනා තිබෙනවා. ඔහු ශ්‍රේෂ්ඨතම මරණය
ශිවා හෝ සෝමනාත් හා රුද්‍රා ලෙස හැඳින්වීමට ඔබට පුළුවන්. ඔහු පෞද්ගලිකව ඔබට කියනවා සෑම ජීවාත්මයකම මාර්ගෝපදේශකයා මමයි. මා සෑම කෙනෙකුම මා නිවස වෙත ගෙන යනවා. පියා කියනවා මා ඔබ මේ රාවණගේ රාජ්‍යයෙන් මුදවා ගන්නවා. මේ රාවණගේ රාජ්‍යයයි. දැන් රාවණගේ රාජ්‍යයට පරාජයත් රාමගේ රාජ්‍යයට ජයත් ලැබීමටයි තියෙන්නේ. සෑම කෙනෙක්ටම අවශ්‍ය රාමගේ රාජ්‍යයයි. එම නිසා රාවණගේ රාජ්‍ය අනිවාර්යයෙන්ම විනාශ වී යා යුතුයි. මේ තිබෙන්නේ බ්‍රහ්මාගේ සම්පූර්ණයෙන්ම අඳුරු රාත්‍රියයි. මිනිසු බොහෝ සීන් රස්තිය දුවනවා. බොහෝ මිනිසු කුඹ වේලාවට යනවා. මනුස්ස ජනගහනය බොහෝ සීන් වැඩි වී තිබෙනවා. පියා විස්තර කරනවා මේ පැරණි ලෝකයේ දැන් විනාශ වීමටයි තියෙන්නේ. මිනිසුන්ට සම්පූර්ණයෙන්ම ඒ ආදි සනාතන දේවී දේවතා ධර්මය අමතක වී ගොස් තිබෙනවා. එම ගීතාවේ කතන්දරයම දැන් නැවතත් නිරූපණය වනවා. යාදවයන් හා ගෞරවයින් අනිවාර්යෙන්ම ඉන්නවා. යාදවයන් යන යුරෝපයේ වැසියන් වේ. මිසයිල් සොයාගනු ලැබිය ඔවුන් විසිනි. ජාත්‍යන්තර යුද්ධයේදී සෑම කෙනෙක්ම විනාශ වී යන බවත් ලියවී තිබෙනවා. කිසිම කෙනෙක් තම ආදි සනාතන දේවී දේවතා ධර්මය ගැන දන්නේ නැහැ. කියමනක් තියෙනවා ධර්මයේ ශක්තියයි. ධාර්මික පුද්ගලයෙක් හොඳ මිනිසෙක් ලෙස සැලකෙනවා. අධර්මිෂ්ඨ පුද්ගලයෙක් හැඳින්වෙන්නේ නරක පුද්ගලයෙක් ලෙසයි. ආදි සනාතන දේවී දේවතා ධර්මයේ පැවති කල ಭಾರತයේ ධර්මිෂ්ඨ වූ බව ඔබ දන්නවා. ಭಾರතයේ දැන් අධර්මිෂ්ඨ වී තිබෙනවා. ಭಾರතයේ මිනිසුන්ම තම ධර්මය අතහැර ගොස් තිබෙනවා. නාටකයට අනුව ඔවුන් මේ අයුරින්ම අත්තර දමා යා යුතුම වෙනවා. එහි තිබෙන්නේ අධිරාජ්‍යයන් හා අධිරාජිනියන්ගේ පාලනයයි. එහි උපදේශකවරුන් නැත්තේ නැහැ. ඒ නීති නොවේ. උපදේශකවරුන් අවශ්‍ය වන්නේ ඔවුන් අපිරිසිදු වූ විටයි. දැන් සෑම රාජ්‍යයකටම උපදේශකවරුන් අවශ්‍ය වී තිබෙනවා. දෙදෙනෙකුගෙන් උපදේශ එකම වන්නේ නැහැ. අදහස් අතර සෑහෙන ඝට්ටනයක් තිබෙනවා. බාබා දැන් ඔබ මිනිස්ය තත්වයෙන් දේවත්වයට පත් කිරීම උදෙසා උගන්වන බව ඔබ දන්නවා. පියා කියනවා දැන් ඔබ ජීවාත්මයක් ලෙස සැලකන්න. සියලු ශරීර සබලතා අමතක කර තබන්න. බ්‍රහ්ම බාබා තම ශරීරයේ ඇතුළු සෑම දෙයක්ම දීමෙන් යාචකෙක් බවට පත් වූවා. මොනවද ඉතිරි? කිසිවක් නැහැ. උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මය කියනවා මා කතා කරන්නේ ජීවාත්මයන්ටයි. ජීවාත්ම නැවතත් නිවස වෙත ගෙන යාම සඳහා මා පැමිණ සිටිනවා. ඔබගේ ශරීරයේ වෙත ඇති ආකල්පය ටිකින් ටිකටම අමතක කර දමන්න. මේ සඳහා උත්සාහය අවශ්‍යයි. පියා කියනවා සුමේධ දරුවනි ඔබ මුළු චක්‍රය පුරාම ශරීර අවධානයෙන් සිටියා. ඔබ සිහි කළේ තම භෞතික පියා පමණයි. දැන් ජීවාත්ම අවධානයට පත්ව මා සිහිපත් කරන්න. මා සිහිපත් කිරීමෙන් පමණයි ඔබට ශක්තිය ලැබෙන්නේ. ඔහෝ දරුවනි ඔබේ ජීවාත්මයනි නිරන්තරයෙන් මා සිහි කරනවා මිස වෙන කිසිම කෙනෙක් සිහි කරන්න එපා. වැරදීමකින් හෝ වෙන කෙනෙක් සිහි කරන්න එපා. ඔබ මෙසේ පොරොන්දු වෙනවා. බාබා ඔබ පමණයි මගේ. මම ජීවාත්මයක්. ඔබ උත්තරීතර ජීවාත්මයයි. ජීවාත්ම ඔබේ දරුවන් බව ඔබ අපට පවසා තිබෙනවා. මා දැන් ඔබව රාවණගේ දුකින් මුදවාගෙන නැවත නිවස වෙත ගෙන යාමට පැමිණ සිටිනවා. ඔබ දැන් ඉවසිය යුතුයි. රාජ්‍ය ස්ථාපනය වූයින් පසු ඒ විශාල මහා ಭಾರತ යුද්ධය සිදුවනවා. කලියුගයේ වෙනස් වී ස්වර්ණම යුගයේ බවට පත් වී හැක්කේ එවිට පමණයි. එම නිසා සියලු මරණයන්ගේ මරණය මමයි. මා පියා ගුරුවරයා පාරිශුද්ධ කරුවසේම ශ්‍රේෂ්ඨම මරණයද වනවා. මා ඔබ ගෙන යන්නේ කොහෙද? සුමේධ දරුවනි. මම ඔබට විමුක්තිය දේශය වෙත ගෙන යමි. මෙහිදී ඔබ විමුක්තිය ලදහොත් ඔබ දිව්‍ය ලෝකයේ වෙත යනු ඇත. ඔබ ඉගෙන ගන්නේ අනාගත දේවතාවන් බවට පත්වීම සඳහායි. බ්‍රාහ්මීන් දරුවන් වන ඔබ දැන් දේව දරුවන්. බ්‍රාහ්මීන් දරුවන් වන ඔබ පරමාත්ම දෙවියන්ගේ දරුවන් බව ඔබ සෑම කෙනෙක්ම කියනවා. බ්‍රහ්මාගේ දරුවන් සෑම කෙනෙක්ම සහෝදර සහෝදරියන් වේ. ඔවුන්ද පාපෙහි ගැලිය නොහැකි. ඔබ දෙවියන්ගේ මුල් පුරන්නේ. ඔබ ඔහුගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නවා. ඔබ උත්සාහ දරන ප්‍රමාණයට අනුව ඔබ තත්ත්වයක් හිමි කරගන්නවා. ඔබ සෑම කල්පයකදීම දරා ඇති උත්සාහය ඔබ දැන් සිදු කරයි. මේ සඳහා ඔබ නොබැදී නිරීක්ෂකෙක් වීම ඔබ පුහුණු කළ යුතුයි. නොබැදී නරඹන්නන් වී
ඔබ සෑම කෙනෙක්ම දරන්නේ කෙබඳු උත්සාහයක්ද සහ ඔබ බාබාට කොපමණ දුරට අනුගමනය කරන්නේද කියා බලන්න. කිසිවෙකුගේ නමේ හෝ රූපයේ සිරනවන්න. සිහි කළ යුත්තේ කිසිවෙක් නොව පරම පියා පමණයි. බාබා පවසන්නේ, දරුවනේ, මා ඔබට රාජයෝගව උගන්වනවා. මා සමග ඔබට පෙරලා රැගෙන යාම සඳහා මා ඔබ පිවිතුරු කරනවා. නාටකයට අනුව සෑම කල්පයකදීම ඔබට මෙම ඉගැන්වීම අනිවාර්යෙන් ලැබෙන බව ඔබට දැන් වැටහෙනවා. ඔබ සියලු දෙනාම ද්‍රව්‍යපතින්ය. මේ සතුටේ රාජධානියක් නොවේ. මේ ගැනත් කතා පොතක් තිබෙන නමුත් පියා ඔබට එහි යථා තත්ත්වය පැහැදිලි කරනවා. ඔබ දැන් පරම පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නවා. ඔබ සියලු දෙනාම මඩ වගුරෙන් ඉවත් කරගන්නවා. සියලු දෙනාම රාග විපච්චිතකයේ පිලිස්සී යනවා. ඔබ සියලු දෙනා මත ඥාන වැසිදැස්සෙනවා. පරම පියා පවසන්නේ, මගේ සියලුම දරුවන් පිලිස්සී අලු බවට හැරී ඇත. සියලු දෙනාම මුදවාගෙන ඔවුන්ව මා සමග ගෙන යාමට මා පැමිණ සිටිනවා. මිනිසුන් මේටවත් නොදනී. ඔබ දැන් ඝන අන්ධකාරයෙන් එළියට ඇවිත් පියා පවසන්නේ, දැන් මා සිහි කරන්න. එමෙම නිවහන සිහි කරන්න. ඔය ජීවාත්මයන්ට තම නිවහන පවා අමතක වී තිබේ. උත්තරීතර ධනව සහ සූක්ෂම ධනවද සිහි කර ඇත. සියලු ජීවාත්ම වාසය කරන්නේ උත්තරීතර ධනව වේය. ඔවුන්ට කිසිවක් වැටහෙන්නේ නැහැ. ජීවාත්මයක් යන කුමක්ද? පරමාත්ම දෙවියන් කවුරුන්ද හෝ සූක්ෂම දේශය කුමක්ද කියා ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ජීවාත්ම සහ පරමාත්ම ජීවය එකක් බව පැවසීමෙන් ඔවුන් සෑම දෙයක්ම ශුන්‍ය කර දමයි. බාබා පවසන්නේ, මෙයත් නාටකයේ නියම වී තිබේ. දැන් කුමක් සිදු වුණත් ගතවන සෑම තත්පරයක්ම නාටකයේ තිබෙන අතර ඒ නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවේ. පරම පියා මේ අසුන්ගෙන අපට උගන්වයි. සියල්ල නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවීමේ වැදගත්කම ගැන පියා විස්තර කර දී තිබේ. ඔබ මෙසේ නොසිතිය යුතුයි. නාටකයේ නියම වී ඇති කුමක් වුණත් මගේ වාග්ය ලෙස මට ලැබේ. සෑම රංගනයක්ම නාටකයේ නියම වී ඇති බැවින් මට සිදු කළ හැකි කුමන උත්සාහයක්ද? මේ ආකාරයෙන් සිටින ඇතමයි සිටිනවා. නමුත් නැහැ. ඔබ උත්සාහ දැරිය යුතුයි. පියා ඇවිත් සිටින්නේ ඔබ උත්සාහ දැරීමට දිරිමත් කිරීමටයි. ඔය දරුවන් පූර්ණ උත්සාහ දැරිය යුතුයි. නොබදී නරඹන්නේ කීර්තියුරු උත්සාහ දරා ඒ අනුව උසස් තත්ත්වයක් හිමි කරගන්න. කවුරුන්ද සහ පියාගෙන් සම්පූර්ණ රූපය දිනාගන්නේ කවුද කියා බලන්න. නොබදී නරඹන්නන් වී තමන් වෙනුවෙන් උත්සාහ දරා අන් අයටත් උත්සාහ දැරීමට දිරිගන්නන්න. නිරීක්ෂකයන් වී අහවල් කෙනා කෙතරම් සේවය කරන්නේද? එමෙන්ම තව කී දෙනෙක්ව ඔවුන් හා සමාන බවට පත් කරන්නේද? කී දෙනෙකුට පියාගේ හැඳින්වීම ලබා දෙන්නේද කියා බලන්න. අන් අයගේ උත්සාහ දෙස බලා තමන්ට තීව්‍ර උත්සාහය යෙදෙන්න. අච්චා. ධාරණයේ සඳහා සාරාංශය 1. ශරීරය හා බැඳි සියලු සබඳතාවයත් අමතක කර දමා සම්පූර්ණ දිලින්දෙක් බවට පත්වන්න. කිසිම දෙයක් මගේ නොවේ. ජීවාත්ම අවධානයෙන් සිටීමට උත්සාහ දරන්න. කිසිම කෙනෙකුගේ නමට හෝ ස්වරූපයට ගොදුරු වන්න එපා. 2. නාටකයේ තිබේ නම් මා උත්සාහ දරාවි කියා සිතා උත්සාහ දැරීම නවත්වන්න එපා. නොපදී නිරීක්ෂණික බවට පත් අන් අය දරන උත්සාහය ලෙස බලා දැඩි ලෙස උත්සාහය දෙන්නේ බවට පත්වන්න. වරදානය ඔබ ස්මෘතියේ ප්‍රතිරූප බවට පත්වීම මගින් පහසු උත්සාහ දරන්නෙකු වී නිරන්තරයෙන් ශක්තිමත් තත්ත්වයක් අත්විඳිත්වා. නිරන්තර ශක්තියත් සහ ජයග්‍රාහීන් විය හැකි ස්මෘතියේ ප්‍රතිරූප ණයට පමණයි. එවන් ජීවාත්මයන්ට පහසු උත්සාහ දරන්නේ කියනු ලැබේ. ඔවුන් මොන දෙයක් සිදු වුවත් සෑම අවස්ථාවෙම නිරන්තරව නොසැලවිය හැකි අය වී සිටිති. ඔවුන්ට අවස්ථා මහා කන්දක් තරම් ඇති වුවත් සංස්කාරයන්හි ගැටීම් ගිගුරුම් දෙන අයුරු නැතිවත් ඔවුන් සබා දහමේ මහා භූතවලින් පරීක්ෂාවට ලක් වුවත් පවා අංගත්මෙන් ඔවුන් තම මනසේ හෝ බුද්ධියේ පය සැලවීමට ඉඩ නොදෙති. අතීතයේ කැළඹීම සිහිපත් කිරීම වෙනුවට ඔවුන් නැවතීමේ ලකුණක් තබති. ඔවුන්ට නොසලකමක් කිලිමත් වී සිටීමට කිසිසේත් නොහැකිය. පාඨය මෙම ඥානයේ අවබෝධය ලබා ගැනීම සඳහා අදෘශ්‍යමාන උත්සාහය සිදු කරන්න. ඕම් ශාන්ති.